නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් වෙනද වගේම අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් පින්වන්ත ඔබ හැමදෙනාම රැඳෙනවා සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව හා සමග සහසම්බන්ධ වීමේ අපේක්ෂාවෙන්. ඉතින් ලෝකේ යම් ආශ්චර්ය අරමුණක් වනවා නම් හිතුවට හිතලා ඉවර කරන්න බැරි ගුණ සජ්ජායනා කළාට සජ්ජායනා කරලා ඉවර කරන්න බැරි ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දහම් කතාව ශ්‍රවණය කරන්න අදත් අපට අවස්ථාව යෙදෙනා විශේෂයෙන්ම දස බල ඥානයන් පිළිබඳව අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දිනවල අපිව දැනුම්වත් කරන්නට යෙදුනේ ශ්‍රී සද්ධර්මයේ පවසන්නට යෙදුනේ. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සදාම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම ඔබ අප හැමදෙනාම වෙනුවෙන්ම අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බරපැන දරන පින්වතුන් පිළිබඳව ඉතාලියේ සක්‍රෝපානෝ ගමේ වෙසෙන පින්වත් චන්දිමා ජයවර්ධන මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් චන්දිමා ජයවර්ධන මහත්මිය ප්‍රධාන ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව පිණිස අපි කාලය උදා කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව අද දවසෙත් ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වන්දක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමිරකවන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දවස්වල කතා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන අතරින් දසවෙනි දසබල ඥානෙ. ඒතකොට දසවෙනි දසබල ඥානයේදී පින්වත්නි කතා වුණේ බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රව රහිත බව. එහෙමයි. හරි පුදුමයි. එතකොට මේ ලෝකෙට ස්වාක්ඛාත වූ සම්දිට්ඨික වූ වචනයෙන් පරිපූර්ණ වූ අර්ථ සහිත සොඳුරු දහමක් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරනවා. අපිට ඒක හිතා ගන්න බැ මහත්මයා. මේ ජීවිතයක් තුළ මේ පවතින සිදුවීමක් එතකොට බුදුරජාණන් වහන්සේ එක නිමාවට පත් කරගෙන. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. එතකොට මේක සත්‍යයට තේරෙන්නේ පේන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා තමයි මේක දකින්නේ. මේ අභ්‍යන්තර ජීවිතය තුළ සිදුවෙන සිදුවීම අනේ ශාස්ත්‍රුන් වහන්සේ තනියම උදකලාවේ මේ කාර්ය පරිේශණයක නිරත වෙලා තනියම මෙහෙම සිදුවීමක් සිදු වෙනවා කියලා අවබෝධ කරගෙන තනියෙන්ම මාර්ගෙ තේරුම් අරගෙන තනියෙන්ම ඒ උතුම් සුවයත් අත්විඳලා සාක්ෂාත් කරගෙන දෙව් මිනිස් ලෝකයා අතර වැඩ ඉන්නවා. දෙව් මිනිස් ලෝකයා අතර තැවරෙන්නේ නැතු. එහෙමයි ස්වාමීනි. මේක මහ පුදුම ආශ්චර්ය දෙයක් ඉතින්. එහෙමයි.
ඉතින් ඒ බලන්නේ අන්තිම තථාගත දසබල ඥානයේ තිබුණේ කුමක්ද? පුණජ පරං සාරිපුත්ත තථාගතෝ ආසවානං khය එන කුමක්ද මේ ආශ්‍රව කියලා දෙයක් තියෙනවා මේ සත්‍යයගේ චිත්ත සංතානය තුළ. khය කියලා කියන්නේ කුමක්ද? ඒක ෂේ කරගන්න. ඒක ෂේ කරගත්තට පස්සේ උපදින සමාධියට ලස්සන වචනයක් එනවා අනාසව චේතෝ විමුක්තිය. අනාසව චේතෝ විමුක්තිය. සමහර තැන්වල පාවිච්චි කරනවා අරහත් ඵල චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. අරහත් ඵල විමුක්තිය කියන්නේ රාගය මිශ්‍ර වෙලා නැති රාගයෙන් හිස් වෙච්ච. සමහර කට්ටිය කියන නිවන කියන්නේ හිස් දෙයක්. ඒ වචනේ වැරදි. එහෙම නෙමෙයි කියන්න ඕනේ. ඒක රාගයෙන් හිස්. එහෙමයි. ද්වේෂයෙන් හිස්. මෝහයෙන් හිස්. ඒ තුනෙන් තමයි හිස් වෙන්නේ. එහෙමයි. ඒ තුනෙන් තමයි හිස් වෙන්නේ. රාගයෙන් හිස්සුණු, ද්වේෂයෙන් හිස්සුණු. ඒකට හින්දා ඒකට ඒ තුනෙන් හිස්සුණු බවට මේ දෙව් මිනිස් ලෝකයාට සුන්දර වචනයක් දෙනවා. නිකම් මේක හිස් දෙයක් කියලා එහෙම කියන්නේ මේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සේ. ඒතර මේ මෙච්චර විමුක්ති සෝයකට ගැරහීමක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අර කිසි අර මේ ධර්මයේ පිළිබඳ කිසිම ආකාරයේ වගභාගයක් නැතුව තීරමක් නැතුව මේ අමනෝඥ වචන ඔහේ හිතුමනාපේ මේ හිස් පුරුෂය පිට කරනවා. එහෙමයි. පුත්‍රජානනාලයකට එහෙම හිස් කියලා දෙයක් පාවිච්චි කරන්නේ අරහත් ඵල සමාධිය. රාගයෙන් හිස්සුන රාගයෙන් හිස්සුණු, දේශයෙන් හිස්සුණු, මෝහයෙන් හිස්සුණු, රාග දේශ මොහ සුන් වෙලා ගියපු අර තල් ගහක කරටේ කැඩුනාසේ තල් ගහේ කරටේ කැඩුණා මොකද වෙන්නේ? ආයි ලී දාන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ තමයි මේ රාගයෙන් පීඩිත වෙලා රාගයෙන් දුක් විඳින රාගයෙන් මුලා වෙලා ද්වේෂයෙන් මුලා වෙලා මෝහයෙන් මුලා වෙලා මේ සත්‍යය උලක් උඩ ඉන්නවා වගේ මේ සත්‍යය එහෙමයි. උඩ බලන්න ඔය මම සමහර මත්මාකයි ඔය සක්දිවිඳු තෘෂ්ණාව ගැන කියන්නේ මේක මහා උලක් බලන්න මේක ධර්මය අවබෝධ කරගත්තු ඒ උත්තමයාගේ ප්‍රකාශය මොකද කියන්නේ මේක මේ සත්‍යයගේ සිත් තුළ පවතින මේ තෘෂ්ණාව මේක උලක්. ඒ කියන්නේ දැනෙන්නේ මොකක් විදිහටද මේක උලක් උඩ ඉන්නවා වගේ හැම තිස්සෙම වේදනාකාරී. විතර මේ වේදනාකාරී බව කියන එක මේ ගෑස් නැතිවීම නිසා, තෙල් නැතිවීම නිසා, එහෙම නැතුව මේ පාරවල් නැතිවීම නිසා, ගෙවල් දොරවල් නැතිවීම නිසා, යාන වාහන නැතිවීම නිසා, මිල මුදල් නැතිවීම නිසා කන් නෙමෙයි. සාමාන්‍ය ලෝකයට කියන්නේ ඒ අර්ථයෙන්. ඒ අර්ථයෙන්. එහෙමයි ස්වාමී. හැබැයි ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා දකින්නේ මේ උල මේ තෘෂ්ණාවෙන් ඇති කියලා. අභ්‍යන්තර කරුණක්. එහෙමයි ස්වාමී. ඒ තෘෂ්ණා හුල ආශ්‍රව නැමැති හුල තේරුම් ගත්තු ශ්‍රාවකයා, ඒකෙන් නිදහස් වෙච්ච ශ්‍රාවකයා අර සියලු ප්‍රශ්න මැද පීඩා නැතුව ඉන්නවා. එහෙමයි. ස්වාමීනි යම් නිමිති මාත්‍රයකින් රාගයත් දේශයත් නැත්තම් අපි දන්නේමත් නැතුව හිත පැටලිලා ඔහේ කල්පනා කරන මේ මෝහ මූලික ස්වභාවයත් නැති වෙච්ච තැන මේ මොනතරම් මේ නිර්මල පවිත්‍ර ඒ කියන්නේ ශාන්ත නේද? එහෙමයි. ප්‍රණීත. එහේ. ඒ කියන්නේ ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූ පටිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ කියන වචන ලස්සන පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමී. දැන් ඊළඟට ඔය තව ප්‍රථම සූත්‍රයේ හිම තියෙන යේසුප්පයුත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි තේපත්ති පත්තා අමතම් විගයි ලද්දා මුදා නිබ්බුතිම් පුඤ්ජමාන. බලන්නකොට මේ තණ්හා උලෙන් නිදහස් වෙච්ච ශ්‍රාවකයා මේ මහා පීඩාව ගලවල පැත්තකින් තියලා
සිතු සිතු විලසට ඒ අමා නිවන භුක්ති විඳින එහෙමයි ස්වාමී. ශ්‍රාවකයන් බවට පත් වෙනවා කියලා කියන්නේ. කල්පනා කරලා බලන්න මේ ආශ්‍රව කියන එක තර පින්වත්නි අපි හැම තිස්සෙම තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආශ්‍රව යන්ගෙන් යට වෙච්ච හිත කියලා කියන්නේම එතනම තමයි පීඩාව තියෙන්නේ. එතනම තමයි දුක තියෙන්නේ. එතනම තමයි කෑ ගැහෙන්නේ. එතනම තමයි දැවිල්ල ඇති වෙන්නේ. එතනමයි පිච්චීම උපදින්නේ. එතනමයි වෙහෙස උපදින්නේ. වෙන කිසි දෙයකින් මේක කෙරෙන්නේ. එහෙමයි. ආශ්‍රව වලින් කරන්නේ. බලන්නකොට හිම ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තිය උදවාගෙන ආශ්‍රව රහිත ප්‍රඥා විමුක්තිය උදවාගෙන දෙව් මිනිස් ලෝකයේ අතර සිහනද පතුරවනවා. එහෙමයි. ඒතර මේ කෙනෙකුගේ ජීවිතයේ තුල උපදින දැනුමක් වුණත් යම් සොයාගත්තු දෙයක් වුණත් යම් ඇති කරගත්තු යම් කුසලතාවයක් වුණත් මේ ඔක්කොම සුළු කාලයක් තුල සමහරවිට තමන්ගේ ජීවිතයෙන් ආපහු අනිත් පැත්තට කැරකිලා වැටෙන්න පුළුවන්. ආය හට නොගන්න විදියට සමහරවිට ගුණ සම්පatti යහපත් දේවල් දැනුම ඊතරම් මේ ආශ්‍රවයට කරන්න පුළුවන්. ආශ්‍රව සහිතව අපි ලබා ගන්න දැනුම දැනුමේ ස්වභාවය. එහෙමයි. කොතනම ඉක්මනින්ම මේ අනාත්ම වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් අනාත්ම වෙලා. ඒක හේතුවකින් පවතිනකොට. බලන්නේ ආශ්‍රව නැති ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණු රහතන් වහන්සේලාගේ ඒ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ප්‍රඥා මහිමය. එහෙමයි. ඒ ප්‍රඥා මහිමය කිසිම පාරිසරික සමාජීය කිසිම හේතුවක් මත කායික මානසික කිසිම හේතුවක් මත ඒ කිසිම වෙනසක් අල්පමාත්‍ර වෙන්නේ මේ ඊටාම ස්වාධීන අදීන පවිත්‍ර ස්වාධීනව අදීනව එහෙමයි ස්වාමී. අකම්පිතව එහෙමයි. මේ පිරිසිදුව පවතිනවා. එහෙමයි ස්වාමී. එතකොට මේ මෙන්න මේ කාරණේ පිළිබඳව බාහිරට මේ ආශ්‍රව රහිත මනසකින් යුතු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච මනසකින් යුතු ශාස්ත්‍රුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයේ අතර තමන් කවුද කියලා ප්‍රතිඥා දින ආකාරයක් බොහොම ලස්සනට සූත්‍ර දේශනාවක මට හම්බුණා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ මේ උක්කට්ටා නුවර සීතව්වේ නුවරටත් අතර දීර්ඝ මාර්ගයකට භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා හිටියා. එතකොට මේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා තිමේද උක්කට්ටා නුවර සීතව්වේ නුවරටත් අතර ඒ දිගු මාර්ගයේම එතුමත් දැන් එනවා. කවුද මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා? ද්‍රෝණ බමුණු තෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් දැක්ක දැන් බිම වැදලා තියෙනවා. එහෙමයි. එතුමාටම දකින්න පිහිටුව වෙන්නත් පුළුවන්. ශ්‍රී පාදයන් යටිපතුලේ දැන් බැලුවා හොඳට ශ්‍රී පාද පද්මේ. බලනකොට පරිපූර්ණ මේ යටි පාදේ හොඳට බිම පිහිටලා තියෙනවා. එහෙමයි. ඒක හරි දුර්ලභ දර්ශනයක්. ඒ නිසා මෙතුමා මේක දැක ගමන් හොඳට අවධානය යොමු කළා මේකට. මොකද එහෙම පිහිටන්නේ නැහැ කෙනෙක් කියලා ඉසි. එහෙමයි. මෙතුමා කාලයක් තිස්සේ හොඳ මේ ආයි කාලේ හැටියට හොඳ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් මෙතුමා. ඒකට බලලෙවල බැලුවා මේ යටිපතුලේ අර හොඳට පරිපූර්ණ පිහිටලා තියෙන පාද ලාංඡනය දැකලා මේ අවධානය යොමු කළා හොඳට. බලනකොට යටිපතුලේ තියෙනවා දහසක් අර ඇති නිම්වලු ඇති නැඹ සහිතේ සියලු අයුරින් පිරිපුන් චක්‍ර ලකුණු තියෙනවා යටිපතුලේ. ඒව පවා බොහොම ලස්සනට මේ බිම පිහිටලා තියෙනවා. කල්පනා කරලා බලන්න වාත් එතකොට මේ අර චක්‍ර ලකුණු අර 1000ක් තියෙනවා කියලා බිම පිහිටන්න ඒතර සිරිපතුලේ යටපැත්තේ කොහොම එතකොට පිහිටලා ඇත්තේ. එහෙමයි ස්වාමීනි. ඒක ආවට ගියාට දැන් අපි දැන් මේ අල්ලේ තියෙන රේඛා අපි මේ වැලි ගොඩක් උඩ මෙහෙමත් අල්ල තියුවොත් එහෙම මේ ඔක්කොම සම්පූර්ණ රේඛා පිහිටන්නේ නැහැ. එහෙමයි. ඇයි ඒ අල්ලේ තියෙන රේඛා හරියට මේ හොඳට පසාරු වෙලා පිහිටලා නැහැ. එහෙමයි. මම අතට බලන්න මේ දැන් බිම දිහා බලනකොට දහසක් අර තියෙනවා කියලා පේන්න
නිම්වලල්ල හොඳට තියෙනවා කියලා පේන්න, නැබක් හොඳට තියෙනවා කියලා පේන්න. එතකොට අර සර්වඥයන් වහන්සේගේ යටිපතුලේ තියෙන අර චක්‍ර ලකුණ කොහොම පිරිපුන්ව තිබිලා තියෙනවද? එහෙමයි. අම්මෝ හිතා ගන්න පුළුවන්ද ඒක? දැන් අපි උනත් දැන් එතුමත් විස්මයටපත් වුණා මේක දැක ගමු. ඊට පස්සේ නැඹ සහිත සියලු අයුරින් පිරිපුණු චක්‍ර ලකුණු දැක්කා. දැකලා ඉවරලා කල්පනා කළා බවත්නි ඒකාන්තයෙන් මේක නම් අසිරිමත් දෙයක්. බවත්නි ඒකාන්තයෙන් මේක නම් මහා අద్భుත දෙයක්. බලන්න ඒ වෙනකොට දඹදිව තලයේ මෙහිම ශ්‍රී පාද ලාංඡනයක් තියෙනවා කියලා කිසි කෙනෙක්ගේ තියෙනවා කියලා දන්නේ නැහැ. එහෙමයි. එකම උත්තරමය මේ. ඒකාන්තයෙන් මේ පාදයන් නම් මනුෂ්‍ය කෙනෙක් ගෙන නෙමෙයි කියලා කල්පනා වුණා. මනුෂ්‍ය කෙනෙක් ගෙන නෙමෙයි. ඉතින් නුවණ තියෙන මනුස්සයා ශ්‍රීපතුල දැකලා එච්චර විශ්මයටපත් වුණා. එහෙමයි ස්වාමීනි. ඒකට මේ මෝඩ මනුස්සයාට මේ අර මෝඩ මනුස්සයාට ඉතින් පයි හැපුණත් මෙවැනි තේරුම් ගන්න බෑ කියනෝනේ. එහෙමයි. ඒ වගේ මේ නුවණ තියෙන මනුස්සයා දැක්කේ තාම පාද ලාංඡන විතර. ඊට පස්සේ මොකද උනේ? එකල්ලි බුදුරජාණන් වහන්සේ මගින් බැහැර වෙලා දැන් දැනගත්ත මෙයා දැන් මේ ශ්‍රී පාද ලාංඡන දැක්ක කියලා. දැකලා විශ්මයටපත් වුණා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර මාර්ගෙන් බැහැර වුණා. එක්තරා ගහක් තිබුණා. අර ගහයට පළඟ බැඳගෙන ශාස්ත්‍රුන් වහන්සේ දැන් වැඩ ඉන්නවා. මේ පළඟ බැඳගෙන ඉන්නකොට ශාස්ත්‍රුන් වහන්සේගේ යටිපතුල් මෙහෙමනේ පිට. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ඇවිල්ලා බලන කෙනෙකුට අර මේ චක්‍ර ලකුණු පේනවා. එහෙමයි. එතකොට මේ කය ඍජු කරගෙන බොහෝම සීකල්පනාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ. එතකොට ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ පහසටහන් අනුව යමි යද්දී මේ ගහ යට තමයි අන්තිමට ආවේ. මේ තුමා විස්මිතපත් වෙලා අරකද මේ වෙන ගමනක් යන මිනිස්සයා. මේක දැකලා විස්මිතපත් වෙලා මේකත් හරියට බැරි වුණා. එහෙමයි. අතහැරලා මේක හොයන්න හිතුණා. එච්චර විස්මය දනවන පාසටහන භාග්‍යතුන් වහන්සේට තියෙනවා බිම පිහිටලා. එහෙමයි ස්වාමීනි. බිම ඉසී පිහිටලා තියෙනවනම් එතකොට සැබෑ පාසටහන කිසියක්ද? එහෙමයි. එතකොට මොකද උනේ? සිත් පහන් කරවන ප්‍රසාදයේ ඇති කරවන ශාන්ත ඉඳුරන් ඇති ශාන්ත සිත් ඇති උත්තම ඉන්ද්‍රිය දමනයේ හට ඒ වගේම සංසිඳීමෙන් යුතු මුළුමනින්ම දමනය වූ වසාගත් දොරටු ඇති. බලන්නකොට මේ ආධ්‍යාත්මී සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච උත්තමයා එතකොට ඉරියව් පවා දැකීම මහා ශාන්තයි. කිසිම හැලහොල්මනක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. එතකොට කිසිම කම්පනයක් කිසිම ශාරීරික වල කිසි කලබලයක් මේ ඔක්කොම නිකන් දැනෙන්නේ නිකන් අර නිවිච්ච මේ රන් කඳක් වගේ පේන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ කිසිම ආකාරයේ ශාරීරික ඉරියව්වලවත් කිසි කලබලයක් කිසි එහාට මෙහාට පැද්දීමක් කොහොම පේන්නේ නිකන් ශාන්ත දමනය වෙච්ච තනිකර රන් කඳක් වගේ. ස්වාමීනි මොනතරම් නිරාමිස දසුණක්ද ශාස්ත්‍රණ වහන්සේ. ඔව් දැන් බලන්න මේ කියන්නේ ඒකයි. එහෙමයි. මුළුමනින්ම දමනය වසාගත් දොරටු ඇති සංයම ඉඳුරන් ඇති ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකීමෙන් මවිතටපත් වුණා මෙතුමා. ඒ ෆස්ට් ටයිම් දැක්කේ තුමා. එහෙමයි. දැකීමෙන් මවිතටපත් වුණා. එච්චර ශාන්ත මේ සිත් සනසන කිසි මේ කලබලයක් නැති කිසිම ආකාරي නිවිච්ච මේ රන් කඳක් වගේ රන් පිළිමයක් වගේ දැකීමෙන්ම විශ්මිතපත් වෙලා එතෙන්ට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භවත් මේ දෙවියෙක්වත්ද කියලා ඇහුවා. එච්චර විශ්මිතපත් වෙලා. එහෙමයි. භවත් මේ දෙවියෙක්වත්ද? බ්‍රාහ්මණේ මං දෙවියෙක් නෙමෙයි කිව්වා. භවත් මේ එන ගාන්ධර්වයෙක්වත්ද? බ්‍රාහ්මණේ මං ගාන්ධර්වයෙකුත් නෙමෙයි කිව්වා. භවත් මේ නම් මේ යක්ෂයෙක්වත්ද? බ්‍රාහ්මණේ මං යක්ෂයෙකුත් නෙමෙයි කිව්වා. භවත් මේ මිනිසෙක්වත්ද? බ්‍රාහ්මණේ මං මිනිසෙකුත් නෙමෙයි කිව්වා. භවත් මේ දෙවියෙක්වත් වන්නේ දැයි කියලා ඇහුවාම ඔබ වහන්සේ කිව්වා මට දෙවියෙක් නෙමෙයි කියලා. භවත් මේ ගාන්ධර්වයෙක්ද කියලා ඇහුවාම මම ගාන්ධර්වයෙකුත් නෙමෙයි කියලා කිව්වා.
භවත්වි මේ යක්ෂයෙක්ද කියලා මං ඇසුව විට මේ මං යක්ෂයෙකුත් නෙමෙයි කියලා බුදුමා උත්තර දෙනවා කිව්වා. භවත්වි මිනිස්සෙක්ද කියලා ඇහුවාම මිනිස්සෙකුත් නෙමෙයි කියලා උත්තර දෙනවා කිව්වා. ඊට පස්සේ එහෙනම් භවතානෝ කවුරුද කියලා ඇහුවා. එහෙමයි. භවතානෝ කවුරුද කියලා ඇහුවා. දැන් මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්න එතකොට ද්‍රෝණ බ්‍රාහ්මණයා කොච්චර ශාස්ත්‍රුන් වහන්සේගේ එක පැත්තකින් අර සුපතිට්ඨිත පාද අනිත් පැත්තෙන් සම්පූර්ණ රණින් නිම කළ පිළිමයක් බඳු කිසි කම්පනයක් නැති කිසි කලබලයක් නැති දමණය වෙච්ච ඉඳුරංගේ පිනාගේ ඉඳුරංගේ එහෙමයි. මේ වැඩ ඉන්නව දැකලා විස්මයටපත් වෙලා බලන්න මේ ආශ්‍රව නැති ජීවිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව නැති ජීවිතේ ස්වභාවය. ස්වාමීනි දැන් මේක තථාගත බලයක් විදියට පිළිලා තියෙනවා. එහෙයි. ඒතරි බලයක් විදියට පිළිලා තියෙන කතාවේදී මහත්තයා මේක මේ අනිත් ශ්‍රාවකයන්ටවත් පිළිටන්නේ. එච්චර ස්වභාවයක්. එහෙමයි. අනිත් ශ්‍රාවකයෝ නිකලෙස් උනත් නිකලෙස් මහරහතුන් කියලා හිතන්නකෝ. එහෙමයි. නිකලෙස් මහරහතන් වහන්සේ නමක් කියලා. එතකොට මේ නිකලෙස් මහරහතන් වහන්සේට අපිට හිතා ගන්න බැරි. ඊටත් නැති. එහෙමයි. එතනත් පිහිටන් නැති අමුතු ශාන්ත මේ ඉරියව් පැවැත්මක් තියෙනවා. ඒක බොහොම ලස්සනට මේ ඔය බ්‍රහ්මාය කියන සූත්‍රය විස්තර කරනවා. එහෙමයි. ඒ සතිපට්ඨානයක් ගැන විස්තර කරන මට මතකයි ඔය සලායතන විභංග සූත්‍රය. ඒක හිතා ගන්න බෑ කොහොමද පිහිටන්නේ කියලා ඒක. එහෙමයි. ඒ අද්විතීයයි සිහිය. එතෙන්දී කියද්දි කියන්නේ දැන් ඔය ගගමන බිමන කියන්නකොට දකුණු පාදයේම කියන හැමතිස්සෙම පෙරට ඉන්නේ. එහෙමයි. දකුණු පාදයේම කියන මේ කලවා දැන් බාහිරින් බලන් ඉන්න කෙනෙකුට පේනවා කියන මේ දැන් මේ කකුලේ කලව ඉස්සරහ පේන්නේ නැහැ කියන යනවා එච්චර. එහෙමයි ස්වාමීනි. අපිට පුළුවන් දිම යන්න බැරි. එහෙමයි. ඒක පුදුම දෙයක් නේ ඒතර. මේ වලලු කරවල් මේව නැවින්නේ. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. මේක අපිට හිතා ගන්න බෑ දර්ශනේ. මම දවසක් දර්ශනේ ඉතින් මවා ගන්න උත්සාහ කළා අපිට ඒක හිතා ගන්න බෑ. මොකද අපි දකින්නේ අද ඒ චරිත නෙමෙයිනේ. එහෙමයි. එහෙම චරිත දැකලා පෙර නොයසු විරු කල්ප කාලාන්තරයක් පාරමී බලයකින්ම දමනය වෙච්ච සංසෝම් වෙච්ච කලබල නැති ශාන්ත මේ රන් පිළිමයක්සේ තියෙන එතකොට මේ රූපශ්‍රීයක් තියෙන ශ්‍රී දේහයක් නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක අපිට මේ කියන්නේ හිතා ගන්න මවා ගන්නවත් දුෂ්කරයි. එහෙමයි. මවා ගන්නවත් දුෂ්කරයි. එහෙමයි. බ්‍රාහ්මණේ මම ආශ්‍රව ප්‍රහාණය කළ කෙනෙක් කිව්වා. අන්න වචන දුන්නා. මොකද්ද කිව්වේ? ආශ්‍රව ප්‍රහාණය කරපු කෙනෙක් වුණා. යම් ආශ්‍රවයකින් දෙවි කෙනෙක් වන්නේද ඒ ආශ්‍රවයන් මා තුල ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම සිඳලා තියෙන්නේ. කැඩුණු තල් කරටියක් වගේ වෙලා තියෙන්නේ. අභාවයටපත් වෙලා තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිව්‍යත්වයට ගෙනියන ආශ්‍රව සම්පූර්ණ නිරුද්ධයි. ඒකන දෙවියෙක් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට. එහෙමයි. තේරුණා නේද? දෙවියෙක් කියන වචනේ විවහාරي ගන්නෙ නැහැ. ඇයි? දිව්‍යත්වයට පත් කරන ආශ්‍රව කියන ස්වභාවය නැත්තට නැති වෙලා නිරුද්ධ වෙලා තියෙනවා. సంతානේ නිවි ගොස් సంతානේ නිවි කියලා තියෙනවා. එහෙමයි ස්වාමී. නැවත නූපදින ස්වභාවයට පත් කරලා තියෙන බ්‍රාහ්මණය මං යම් ආශ්‍රවයක් ප්‍රහාණය කොට සිටි ආශ්‍රවයන් ප්‍රහාණය කොට සිටන පැවින් යම් ආශ්‍රවයකින් ගාන්ධර්වයෙක් වන්නේද ඒ ආශ්‍රව මා තුළ ප්‍රහාණය වෙලා තියෙන. ඒ නිසා මට ගාන්ධර්වයෙක් කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මුළුමනින්ම සිඳලා තියෙන්නේ කැඩුණු තල් කරටියක් වගේ වෙලා තියෙන්නේ. අභාවයට පත් වෙලා තියෙන නැවත නූපදින ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. බ්‍රාහ්මණේ මා ආශ්‍රවයන් ප්‍රහාණය කරගෙන ඉන්නේ. ඒ වගේම කියනවා බ්‍රාහ්මණේ යම් ආශ්‍රවයකින් මම යක්ෂයෙක් වන්නේද? ඒ ආශ්‍රවත් මා තුළ නිදහස් වෙලා තියෙන්නේ. නිවිලා තියෙන්නේ. සංසිඳිලා තියෙන්නේ. දමණය වෙලා තියෙන්නේ. ආයෙත් හට නොගන්න ස්වභාවයට ඒ ආශ්‍රවයත්
හිතෙන් නිදහස් වෙලා තියෙන නිසා මට මේ යක්ෂයෙක් කියන වචනේ විවහාර කරන්න බෑ. එහෙමයි. ඒක බලන්න මේ විවහාරයේ පවා කෙනෙකුට හරියන්නේ ඊට අදාළ ඒ කෙනාගේ කෙලෙස් තියෙන්න ඕන. දැක්ක නේද? එහෙමයි. මනුෂ්‍ය විවහාරයේ ලෝකයට යම් කෙනෙකුට එන්නේ ඊට අදාළ ආශ්‍රවය තියෙනකන් විතරයි. දෙවියා කියන විවහාරයේ යම් කෙනෙකුට පැනවෙන්නේ ඊට අදාළ ආශ්‍රවය තියෙනකන් විතරයි. එතකොට යක්ෂයා කියන විවහාරයේ කෙනෙකුට එන්නේ ඊට අදාළ ආශ්‍රවය තියෙනකන් විතරයි. එහෙමයි. ගාන්ධර්වයා කියන ආශ්‍රවය මේ විවහාරයේ කෙනෙකුට එන්නේ ඊට අදාළ ආශ්‍රවය තියෙනකන් විතරයි. එතකොට එහෙනම් සත්‍යයක් ඉන්නවද නැද්ද පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියන කතා අරගෙන එතකොට මේ නිකලෙස් මහරහත් මුනිවරයෙකුට එතකොට විවහාර කරන්න පුළුවන් සුන්දර වචන තියෙනවා මේ ලෝකේ. එතකොට ඒ වගේ බණපද අරගෙන අමනෝඥ විදියට කල්පනා කරලා අද සමහර කට්ටිය ඉන්නවා මේ පුංචි පුංචි වචන අරගෙන ඊට පස්සේ වාද විවාද තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් තැනකදී ඒ පුද්ගලයාට අදාළව ඒ පුද්ගලයාට ධර්ම ධාතු අවබෝධ කරවන්න පුළුවන් දෙයක් මනසට යන්න පුළුවන් විදිහට යම් එතන යම් කතා බහකට අරගෙන මොන සත්පුද්ගල කතාව අරගෙන කතාවක් කළා නම් අද මිනිස්සු මොකද්ද කරන්නේ? ඒක අරගෙන වාද විවාද කර කර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙමනේ අපි හිතන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ යන්න දන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් අපිට දැන් සූත්‍ර දේශනාව අරන් කියවනකොට එතන මේ සිටුේෂන් එක අපිට දැන් මවා ගන්න පුළුවන්. බෑනේ. එදා මේ මොහොතේ වෙච්ච සිටුේෂන් එක ඒ මනුස්සයාගේ මානසිකත්වයේ ආකල්ප දෘෂ්ටි සම්පatti ඒ මනුස්සයාට මේ ධර්ම ධාතු අවබෝධ වෙන විදිය භාගතුන් වහන්සේත් ඒ මත පිටලානේ යම් කිසි වචන පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පුංචි වචනයක් අරගෙන ඔන්න සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ ඉන්නවා තව පිරිසක් වාද ඔන්න ඊට පස්සේ මේ ධර්මය අර මේ අරගෙන බුදුරජාණන් වහන්සේ ගැන පහදව ගන්න තියෙන අවස්ථාවක් නැති කරගෙන මේ ධර්මයේ තුලින් මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා ඒකත් මේ අවස්ථාව නැති කරගෙන මහා කලඹ ගෑණියක් හදාගන්න මේ පෘථග්ජන පිරිස එකතු වෙනවා. ස්වාමීනි අර තමන් තුළින් ශ්‍රී සද්ධර්මයේ අත්දකින්න තියෙන යෝනිසෝ මනසිකාරයට ධර්මය විමසන්න තියෙන මේ ස්වර්ණමය අවස්ථා මග හැරලා වාද ඒ මොකක්වත් නැහැ. එහෙමයි ස්වාමීනි. අද බලන්නකො සෑහෙන මොනවද තියෙන්නේ කියලා ගොඩාක් ඔය බණ නාමේ මොනවද තියෙන්නේ කියලා. අවබෝධයක් පිණිස බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගැනීම පිණිස එහෙම නෙමෙයි තියෙන්නේ. සෑහෙන තියෙන්නේ වාද විවාද එච්චරයි. එහෙමයි. තීරුම් අරගෙන ප්‍රතිපද හැමතිස්සෙම මේ ධාමකින් වෙන්න ඕන දේ තමයි ශ්‍රාවකයා යම් ප්‍රතිපදාවක් තුළට යොමු වෙන දෙයක් සිද්ධ වෙන්න ඕන. දැන් අපි උතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඉස්මතු කර කතා කිරීමේ එකම පරමාර්ථය තමයි ඒ අහුම්කන් දෙන දෙනාගේ හිත තුළ යම් ප්‍රතිපදාවක් නිර්මාණය කිරීම. මොකද්ද? එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව නම් වූ ප්‍රතිපදාව. ඒ කරන්නේ ශ්‍රද්ධාව නම් වූ ප්‍රතිපදාව. එතකොට දේශනා කරනවා මා තුළ ආශ්‍රවයන් ප්‍රහාණය මා ආශ්‍රවයන් ප්‍රහාණය කොට සිටින බැවින් යම් ආශ්‍රමයකින් මිනිසෙක් වන්නේද ඒ ආශ්‍රවයන් මා තුළ ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම සිදුලා තියෙන්නේ. කැඩුණු තල් කරටියක් මෙන් වෙලා තියෙන්නේ. අභාවයට පත් වෙලා තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිසෙක් කියන විවහාරයත් බුදුරජාණන් වහන්සේට කිරීම සාධාරණයි. එහෙමයි. නමුත් මේ බණපදේ අහලා අමනෝඥේ ඔන්න ඊට පස්සේ වාදයකට යනවා ඊට පස්සේ. අමනෝඥේ. ඒ නිසා මේ රහතන් වහන්සේට මිනිස්සෙක් කියන්නේත් නැහැ, ගාන්ධර්වෙක් කියන්නේත් නැහැ, එතන මිනිස්සෙක් නැහැ. ඔන්න අහලා නැති පටලුගත් සිද්ධි. එහෙමයි ස්වාමීනි. එතන මිනිස්සෙක් නැහැ, එතන දෙවියෙකුත් නැහැ, එතන ගාන්ධර්වෙකුත් නැහැ, එතන ඊට යක්ෂයෙකුත් නැහැ, එතන කවුරුත් නැහැ. එහෙමත් කියනවා ඊට පස්සේ. එහෙමයි. මෙතන මොකද්ද මේ? දැන් ඊතරේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකද? නෑ. බලන්නේ මේ දේශනාවේ අන්තිමට තියෙනවා බ්‍රාහ්මණික මේ වගේ දෙයක් කියනවා. ලස්සන උපමාවක් කියනවා. මහනිල් මලක් හෝ රතු නෙළුම් මලක් හෝ සුදු නෙළුමක් හෝ ජලයේ හටගෙන ජලයේ වැඩි ජලයෙන් උඩට පැන නැගී ජලයේ පහස නොලබා සිටීද බ්‍රාහ්මණේ මම එබඳුයි කියනවා. එහෙමයි ස්වාමීනි. මොකද කියන්නේ? මහනිල් මලක් හරි
රතු නෙළුම් මලක් හරි සුදු නෙළුම් මලක් හරි. එහෙමයි. මලක් නෑ නෙමෙයි. මලක් තියෙනවා. ජලයේ හට අරගෙන ජලයේ වැඩි ජලයෙන් උඩට පැන නැගී හැබැයි ජලයත් එක්ක තැවරෙන්නේ නැති මලක්. ඇද්ද? මේ වගේ කියන. මොකද්ද? මේ කාම මඩ ගොහරුවෙන් යට වෙච්ච ප්‍රජාව අතර දෘෂ්ටි වලින් යට වෙච්ච ප්‍රජාව අතර භව බන්ධනයන්ට බැඳිලා ගැට ගැහිලා කෙලෙස් බන්ධන තුලින් ගැට ගැහිච්ච ප්‍රජාව අතර ශාස්ත්‍රුන් වහන්සේ ඒ සියල්ලගෙන්ම නිදහස් වෙලා ඒ කිසි දෙයක් එක තැවරෙන්නේ නැතුව වැඩ සිටින උත්තම මනුෂ්‍ය රත්නයක්. එහෙමයි ස්වාමීනි. එමුදු කෙනෙක් තමයි කියනවා ලෝකයේ ඉපිද ලෝකයේ වැඩි ලෝකය මැඩගෙන නැගී සිට ලෝකයේ පහසු නොලබා මම වාසය කරනවා කියන. බ්‍රාහ්මණේ මම මාහට බුද්ධ කියන යනුවෙන් දරා ගන්න. යන්න භාග ඒ උත්තමයට පාවිච්චි කරන වචනයක් තියෙනවා මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඒතර කිසි කෙනෙක් නැහැ කියන වචන කියන්න බෑ ඒකට. ඒකට ඒක ධර්මයක් නෙමෙයි. එහෙමයි. එතන කිසි කෙනෙක් නැහැ. එතන ඒ උත්තම පදවියට තමයි කියන්නේ මොකක්ද? බුද්ධ. ඒකින කවදාවත් මේ වගේ බණපද අහලා එතන කෙනෙක් නැහැ. එතන කෙනෙක් ඉන්නවා. ඒ වගේ කතා බහක් කර අරගෙන මේ නිකම් මේ බණක් කියනවා වගේ නිකන් තමන් අමුතු කෙනෙක් වගේ ලෝකෙට පෙන්නලා වැඩන්නේ. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය ඉස්මතු කිරීමක් නෙමෙයි. ධර්මයේ ඉස්මතු කිරීමක් නෙමෙයි. ඊළඟට කියනවා හරි ලස්සන ගාථාවක් තියෙනවා යම් ආශ්‍රවයක් නිසා දෙව්ලොව උපත ලබන්නේද ආකාශචාරී ගහන්ධර්වෙක් වන්නේද යක්ෂ බවට හෝ යන්නේද මිනිස් බවකට හෝ යන්නේද එබඳු ආශ්‍රවේ මා තුල ප්‍රහාණය වී ඇත ඡය වී ඇත විනාශයට පත් වී ඇත දියේ පහස නොලබා දියට ඉහළින් සිටින සික්කලු සුදු නෙළුමක්සේ ලෝකේ නොතෙවරි ඉහළින් සිටිවි එයින් බ්‍රාහ්මණය මම බුද්ධ නම් වෙමි. එහෙමයි ස්වාමීනි. කොච්චර සුන්දරද නේ? එහෙමයි. හරිම ලස්සන. එහෙමයි. මේ බුද්ධ කියන ශ්‍රී නාමෙට එතන මේ ලෝකේ ලස්සන අර්ථකථනයක් දෙනවා. එහෙමයි. වචනයක් දෙනවා ලෝකෙට. ඒ වචනෙට බොහොම ලස්සන සුන්දර විස්තරයක් දෙනවා. ලෝකයේ කිසිම නිකායකට මේ අයිති නැති එහෙමයි ස්වාමී. ඒක තියෙන මට මතකයි සම්බුද්ධත්වයේ ගැන විස්තර කරද්දිත් ඔය අංගුත්තර නිකායේ එකේ තියෙන ලස්සන වචන ටිකක් තියෙනවා. මට මේ වෙලාවේ හරියට මතක් වෙන්නේ අසහායෝ අපටි පුද්ගලෝ. එහෙමයි ස්වාමීනි. මේ අපටි භාගවන්නක ලස්සන වචන ටිකක් තියෙනවා. එහෙමයි. අපටි සම. එහෙමයි. කිසි කෙනෙකුට සම නොවන අසම සම මෝ හිතාගන්න බෑ සුන්දර අද්විතීය වචන. ශ්‍රී සම්බුද්ධත්වයේ ශ්‍රී සම්බුද්ධත්වයේ. එහෙමයි ස්වාමී. ශ්‍රී සම්බුද්ධත්වයේ. ඉතින් බලන්න මේ වගේ උත්තම බවට පත් වෙන්න එතකොට බලන්න මේ ආශ්‍රවයන්ගේ දැන් සම්මා සම්බුදු කෙනෙක්ගේ මේ මහත්ය දැන් ආශ්‍රවයන්ගේ නිදහස් වීම කියන එක එතකොට ඒක මේ කල්ප කාලාන්තරයක ජීවිතයක් තුළ පුරුදු කරලා ලබන දෙයක් නෙමෙයි. එතකොට මේක ඒකයි අර මේක මේ තථාගතයන් වහන්සේගේ මේ ආශ්‍රව නැති බවත් බලයක් විදියට පිළිටනවා කියලා කියන්නේ ඒකයි. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක ශ්‍රාවකයෝ ගැන කතා කරද්දී ඒක මේ ගැන කතා කරන්නේ නැහැ. එහෙම තථාගත බල ගැන කතා කරන්නේ නැහැ නේ. එහෙමයි. අනුරුද්ධ මහ රහතන් වහන්සේට යම් මෙම් අවස්ථාවල එimhe දසබල ඥාන ගැන කතා වෙලා තියෙනවා කියලා. නමුත් අනිත් ශ්‍රාවකයන්ට ඒ පිළිටන්නේ නැහැ. බලයක් විදියට. එහෙමයි. හේතුවක් තියෙනවා. මොකද දැන් තථාගතයන් වහන්සේගේ මේ කීනාශ්‍රව භව අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට ඇති කරගන්න පුරුද්දකින් මේ සම්බුද්ධත්වයට පත් වෙද්දී උපදින දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට කරන්නේ යම් යම් ಗುಣධර්ම ඔස්සේ ආශ්‍රව දුරු කරන. ಗುಣධර්ම ඔස්සේ ආශ්‍රව දුරු කරන එක. එහෙමයි ස්වාමීනි. ಗುಣධර්ම ඔස්සේ ආශ්‍රව දුරු කරනවා. ආශ්‍රව මැඩම තනියෙන් ඉන්නවා. එහෙමයි ස්වාමී. තනියෙන් ඉන්නවා. ඒක එහෙම උත්තරමයයි
මාර්ගයක් විවර වෙලා ඒ මාර්ගය ප්‍රැක්ටිස් කළා ආශ්‍රව දුරු කරගත් උත්තමයේ චිත්තසංතාන දෙක ගත්තොත් එහෙම ඒකට ඒක දෙවිදියක්. එහෙමයි. නිකලස් උනත් දෙවිදියක්. හරි අසිරිමත් ඒක. එහෙයි ස්වාමීනි. ඒක තථාගත බල පිහිටන්නේ නැහැ. ඒ නිසා ශ්‍රාවක හිතක. තථාගත බල පිහිටන්නේ නැහැ. බුතරක ඒ තථාගත බල පිහිටන්නේ එතකොට අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පුරාවට ගුණයකින්ම තෙත් කර කර ඉන්න හිතක තමයි තථාගත බල විදියට පිහිටන්නේ. ශ්‍රාවක සිතක් තුළ එහෙම බල විදියට පිහිටන්නේ. එහෙමයි. බල විදියට පිහිටන්නේ. ඒක පුදුම දෙයක් ඒක. ස්වාමීනි. ඒක නිකන් මේ වගේ දැන් ඔය අද ගත්තොත් එහෙම අපි හිතමුකෝ දැන් මේ කාලයක් තිස්සේ අපි මොනවා හරි යම් අධ්‍යාපන දැනුමකින් ළමෙක් සන්නද්ධ වෙලා අවුරුදු 20ක් 25ක් සන්නද්ධ වෙලා අපි හිතමු එයා ගොඩාක් ප්‍රායෝගික දේවල් වල ජීවිතයේ අදාළ දේවල් වලට මුහුණ දීලා එයා යම් මේ අධ්‍යාපනයේ යම් සිටුේෂන් එකකට එනවා. අපි හිතමු තව කෙනෙක් ඉන්නවා දේශපාලන පත්වීමකින් ඉන්නවා. මේ දෙන්නේ ගත්තොත් ඒ වෙනසක් නැද්ද? එහෙමයි ස්වාමී. එහෙයි. සම්පූර්ණ වෙනස් තියෙනවානේ. අරයාගේ පරිණත බව මෙයාට ගන්න බෑ. එහෙමයි ස්වාමී. ඒක අහන්නේ වගේ සිද්ධියක් තමයි මේක. ස්වාමීනි. සමහර දෙන්නම එකම රැකියාව. එකම රැකියාව වුණාට අර කාලයක් තිස්සේ පළපුරුද්දෙන් එන කෙනාගේ පරිණත බව අර එකපාරට ආපු කෙනාට ඒක වෙන්නේ නැහැ. ඒ ගුණය පිරීම නිසාම ඒ సంతානයේ කවරතරමින්ම ඒ సంతානි සම කරන්න බෑ. එහෙමයි ස්වාමී. සම කරන්න පුළුවන් ඒ වගේම තව సంతානයකට ඒ බුදු කෙනෙකුටමයි. එහෙමයි ස්වාමී. ඒක මේක අපිට වචන වලින් කියලා මේ විස්තර කරන්න අමාරුයි ඇත්තට. ස්වාමීනි මේ උදාාර සාත්‍රුලාභය ලැබපු ශ්‍රාවකයන් වන අපි එතකොට පන්සිල් පද ටික රැක ගන්න මොනතරම් ආදරෙන් අදිෂ්ඨානයකට පැමිණෙන්න ඕනද? අම්මෝ කතා කරලා වැඩක් නැහැ ඒක. එහෙමයි ස්වාමී. එතකොට දැන් මේ වගේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තියක් ආශ්‍රව රහිත ප්‍රඥා විමුක්තියක් එතකොට උපදවා ගැනීමට එතකොට මේ ආශ්‍රව රහිත මාර්ග අංග තුලින් තමයි කරන්නේ. බලන්න එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියක් උපදවගෙන ශ්‍රාවකයන්ට ඒක මේ ජීවිතේ වේගින් උපදවා ගන්න මාර්ගයක් විස්තර කරනවා. ඒ මාර්ගයක් විස්තර කරන්න බෑ. එතකොට ආශ්‍රව රහිත චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියක් උපදවගත්තු නැති කෙනෙකුට ඒක කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. කල්පනා කරලා බලන්න චුට්ටක් ඒක. ආශ්‍රව නැති හිතක් මේ ආශ්‍රව රහිත හිතකට සංවේදී වෙනදී ආශ්‍රව සහිත හිතකට සංවේදී වෙන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච හිතට තමයි මනාකොට ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යන ප්‍රතිපදාවක් දෙව් මිනිස් ලෝකයාට ප්‍රවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙමයි. ස්වාමීනි මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උදාාර ශ්‍රී සම්බුද්ධත්වයේ පිළිබඳ පැහැදිලි වෙන ධර්මය අහන වෙලාව අපි මේ ස්වාමීනි එතකොට මේ කෙලෙස් සහිත දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් නිෂ්ඨාවන්‍යයි ප්‍රකාශ කරන සමහර මත අදහස් මේ මොන තරම් සැක කටයුතුද අපි අනිවාර්යයෙන්ම එහෙමයි අනිවාර්යයෙන්ම එහෙමයි ඒවා සැක කළ යුතුමයි. අද නමුත් මෝඩ ජනීය සැක කරන්නේ බුද්ධ වචනෙම. අර කෙලෙස් සහගත වචන සැක කරන්නේ අද මිනිස්සයා. එහෙමයි. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ස්වාමීනි මේ මෙතරම් නිශ්චිත නිවැරදිම තථාගත ශ්‍රී සද්ධර්මයට අනුව පිළිපදින එක බැහැර කොටගෙන මෙච්චර ලාභයක් මෙච්චර ලෝකයේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙලා තියෙන මොහොතේ අපි කවරනම් කරුණකට විවාදවල පැටලෙනවද කියන කරුණ. ඒක නම් ඇත්ත. එහෙමයි ස්වාමී. නමුත් ඉතින් මේ අඥාන මේ විවාදවල සංකේතය අඥාන බව. එහෙමයි. මේ විවාදවල සංකේතය මා දකින්නේ අඥානකම්මයි තියෙන්නේ. එහෙයි ස්වාමී. බලන්න මේ හරි පුදුම මිනිස්සල මේ දේශනා කීප සැරයක් මම සම්බුදු සිතක සරීත් මම විස්තර කළා. ඒතර බලන්න මේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තියයි ආශ්‍රව රහිත ප්‍රඥා විමුක්තියයි උපදවගත්තු ශාස්ත්‍රුන් වහන්සේ මහා චත්තාරීසික සූත්‍රයේදී ඊතර මේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියටත් උපකාර කරන්නේ මොන වගේ ගුණධර්මද කියලා බොහොම ලස්සනට මහා චත්තාරීසික සූත්‍රය පැහැදිලි කරනවා. එහෙමයි.
ඒකද විස්තර කරන පින්වත් මහන්නේ මේ ආර්ය වූ සම්මාදිට්ඨි දෙකක් තියෙනවා කියනවා. ආශ්‍රව සහිත සම්මාදිට්ඨියයි ආශ්‍රව රහිත සම්මාදිට්ඨියයි. බලන්න එතකොට මේ දැන් ඊතකම්ම කෙනෙක්ගේ හිත තුළ පවතින මේ ස්වභාවය තමයි සසරට යන විදියට හැමතිස්සෙම හිත තුළ යම් දෙයක් ආධ්‍යාත්මික සකස් වෙනවා. තමන් විශ්වාස කරන යම් ඇදහිීමක් ඇද්ද ඒ විශ්වාසය තුළ පවා සංසාරට ගෙනියන දෙයක් තමන්ගේ හිත ඇතුළේ නිර්මාණය වෙනවා කියලා බුදු කෙනෙක් කැරෙන්නට මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් දකින්නේ ඒ දේ සකස් වෙමින්මයි තියෙන්නේ. අනිවාර්යයෙන්. මේ විශ්වාසයත් එක්ක සංසාරට ගෙනියන දේකුත් ඇතුළේ නිර්මාණය වෙනවා. ඒවට කියන්නේ ආශ්‍රව කියලා. තමන් ලබන මෛත්‍රියෙන් මුදිතාවෙන් හෝ ලබා තිබෙන චේතෝ විමුක්තියක් ඔස්සේ ඒ සකස් වෙමින්ම තියෙන. අනිවාර්යයෙන්. එහෙයි ස්වාමී. ඒකට මේක තමයි මුල් වෙන්න ඕන. මොකද්ද? එයාට එයාගේ පිරිසිදු දෘෂ්ටියක් සකස් වෙන්න ඕන. මේ පිරිසිදු දෘෂ්ටියට පුළුවන්කම තියෙනවා. අන්න එතන ඉඳලා තමයි ආශ්‍රව නැති වෙන්න පටන් ගන්නේ. එහෙමයි ස්වාමී. මේක විස්තර කරනවා. එතකොට දෘෂ්ටි දෙකක් තියෙනවා කියන සම්මාදිට්ඨි දෙකක් තියෙනවා කියන එකක් ආශ්‍රව නිර්මාණය වෙමින් පවතින හිත තුළ පවතින විශ්වාසයක් විතරයි. තව එකක් තියෙනවා ඒක විශ්වාසයක් නෙමෙයි අවබෝධයක්. ඒ අවබෝධ හිතත් තුළ කෙනෙක් ඉපදුනොත් එහෙම අන්නේ අවබෝධය සහිත හිත තුළ සිදුවෙන විපර්යාසය තමයි කොහොමද සංසාරයට ගෙනියන ආශ්‍රව කියන ස්වභාවය මේ ඒ අවබෝධයත් එක්ක මේ සකස් වෙන්නේ. එහෙමයි ස්වාමී. එහෙමයි. ඒ නිසා මේ සම්මාදිට්ඨියට කියනවා මේ ආශ්‍රව රහිත සම්මාදිට්ඨියක් කියලා. ඒක විස්තර කරනවා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර අංගයක් වූ සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද? විස්තර කරන පින්වත් මහන්නේ ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයෙන් යුක්ත වූ ආර්ය මාර්ගේ ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද ප්‍රඥා බලයක් ඇද්ද ධම්මවිජය සම්බොජ්ජයක් ඇද්ද සම්මාදිට්ඨි මාර්ග අංගයක් ඇද්ද පින්වත් මහන්නේ මේට කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මාදිට්ඨිය කියලා. එහෙමයි ස්වාමී. මේක මිඩිසෙල ගොඩාක් දේශනා මුලින් අපි දහම් කඩපතේ දේශනා 13 විස්තර කළා. එහෙමයි. ඊට පස්සේ අපි සම්බුද්ධ සිත කසිරින් අවස්ථා දෙකද මම හිතන්නේ විස්තර කළා මේක. දේශනා මම දෙකක් තුනක් විතර විස්තර කළා. එහෙමයි. අද අපි මේ සුළු කරුණු කීපයක් මම මේ සිහිපත් කරන්නේ ආශ්‍රව සහිත චේතෝ විමුක්තියකට ආශ්‍රව රහිත සම්මාදිට්ඨිය කොච්චර අනුග්‍රහ කරනවාද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගෙන දේශනා කළා. ඒක සම්බුදු සිතකම ඇති වෙන මේ අවබෝධයක් මිසක මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව මිනිස් ප්‍රජාති ලෝකෙ කිසි කෙනෙකුට එහෙම සම්මාදිට්ඨියක් අවබෝධ කරගන්න බැහැ. එහෙමයි ස්වාමීනි. විතර කුමන්දී සම්මාදිට්ඨිය අන්නේකට තමයි කියන්නේ මේ ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිජය සම්බොජ්ජංගය. ඒ කියන්නේ ඉපදීම දුකක් කියන අවබෝධය ප්‍රඥාවටයි. ජරාව දුකක් කියලා යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානය තුළ අවබෝධයක් ඇති වෙලා තිබ්බොත් ඒ අවබෝධය ඇති වෙච්ච මොහොතේ ඉඳන් ඒ අවබෝධයේ හිත තුළ පවතින සෑම මොහොතකම ඉඳලා ආශ්‍රව කියන ඒවා ෂේ වී යන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. අම්මෝ ඒක පුදුම දෙයක් නේ බුදුරජාණන් වහන්සේ ආගෙන ඉපදීම දුකක් කියලා යම් කිසි හිතක අවබෝධයක් ඇති වෙලා තියෙනවා නම් අන්නේ අවබෝධය නිසා හිත තුළ අර ආශ්‍රව කියන ස්වභාවය දුරු වෙවි යන්න උපකාර කරනවා. දෙවියෙක්කෝ මිනිසෙක්කෝ ආදි වශයෙන් එක්ක අවරතනකටත් උපතට අදාළ ආශ්‍රව ෂේ කළා දාන්න. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න අවබෝධය කියන එක අර කිසි තැනක ඉපදීමක් කරා යන්න හිත පිහිටන්නේ නැති ආශ්‍රව සකස් වෙන්නේ නැති සොඳුරු මානසිකත්වයක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයක ඒකට කොහොමද ප්‍රඥාවේ ඉපදීම දුකක් කියන අවබෝධය. ඒතර හැමතිස්සෙම මේක මේ ඉපදීම දුකක් කියන කාරණේ අපි කතා කළාට මදි. ඒක තමන්ගේ මනසින් හැමතිස්සෙම මේක තීරුම් ගන්න මහන්සි ගන්න ඕන කාරණාවක් බවට පත් වෙන්න ඕන.
එහෙමයි. මේ ඉපදීමත් එක්ක හටගත්තු මේ දුක් දුම්නස් ටික ගැන හැමතිස්සෙම ආවර්ජනයක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ඇත්තට මේකට මේ අවබෝධයට තව හෙල්ප් කරන කාරණාවක් තමයි උදව් කරන කාරණාවක් තමයි සිහිය කියන එක. ඒතර මේක සිහිය නැති හිතක මේ ප්‍රඥාව කියන එක මේ ඉපදීම දුකක් කියන අවබෝධය උපදින්නේ නැහැ ලේසි. සිහියත් ඒක එයාගේ ජීවිතය තුළ එකතු වෙන්න ඕන ටික ටික. සිහිය කියලා කියන්නේ එතකොට එයාගේ මේ බාහිර ලෝකේ අපි ඇස කන නාසය දිවකය මනසෙන් අපි බාහිර ලෝක ඇසුරු කරන්න ඕනේ. ඒතර ඇස කන නාසය ඔස්සේ බාහිර ලෝක ඇසුරු කරද්දී ඒවත් එක්ක මිශ්‍ර වෙන්නේ නැති හිතක් තියෙන නිර්මාණය වෙන්න ඕනේ. එහෙමයි. එහෙම නිර්මාණය වෙච්ච හිත තුල තමයි ඉපදීම දුකක් කියන කාරණේ තේරුම් යන පටන් ගන්න. ස්වාමීනි කවර දේහි පුරුදු වෙන්න ඕනද? ඉපදීම කියන කරුණේ තියෙන දුක්ඛ මේ සමුදාය අපි ආවර්ජනා කරන්න ඕනද? අනේ ඒක යෝනිසෝ මනසිකාරය. එහෙමයි. ඒ යෝනිසෝ මනසිකාරය එයාට හෙල්ප් කරනවා මේකට. එහෙයි. අනිවාර්යයෙන්ම එතකොට මේ ආර්ය සත්‍ය ආවර්ජනය කිරීමත් බොහොමද කාරණාවක්. ඊළඟට මේ ජරාව සිහි කිරීමත් තමන් ජරාවටපත් වෙනවා. මේ ලෝක සත්‍ය ජරාවටපත් වෙනවා. තමන් ලෙඩ වෙනවා, ලෝක සත්‍යය ලෙඩ වෙනවා, තමන් මැරෙනවා, ලෝක සත්‍යයත් මරණයටපත් වෙනවා. ඒකත් මාර්ගය උපදින්න උපකාර කරනවා කියලා දේශනාවේ හඳහන්. එහෙමයි ස්වාමීනි. අනිත්‍යනේ සිහි කරන්නේ. අනිත්‍ය හිතට ආවර්ජනය කිරීමත් මේ සිහිය උපදින්න ආර්ය සත්‍ය අවබෝධය කරවන්න යාට අනුග්‍රහ කරනවා. හැමතිස්සෙම යාට මේ ඒකට කියන විදසුන් නුවණ කියලා. විදර්ශනා ප්‍රඥාව. එතකොට යාට හැමතිස්සෙම මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය, ලෝකේ දුක අපි හැමතිස්සෙම මේ අපේ ජීවිතේ හටගන්න දුක හැමතිස්සෙම බාහිර ලෝක දේකුත් එක්ක සම්බන්ධ පටලෝගෙන මේ කල්පනා කර කර ඉන්න එකක් නේ සාමාන්‍යයෙන් තියෙන්නේ. වෙනත් හේතු තියෙනවා කියන්නේ. මේක ඉපදීමත් එක්ක හටගත්තු ප්‍රශ්නයක් කියලා සිහි කර කර ඉන්න සාමාන්‍ය පුරුදු වෙලා ඉන්න ගතිය හරි අඩුයිනේ. එහෙමයි ස්වාමීනි. ඒක බලන්න එහෙම ලෝකේ බාහිර ලෝකෙට ප්‍රශ්න ටිකට බාහිර ලෝකෙට ප්‍රශ්න දදා ඉන්න ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා හැමතිස්සෙම දැන් අපි මට මතකයි අපි සබ්බත්ගාමිනී පටිපදා යථා භූතං පජානාති කියන දසවල ඥානෙ කතා කරද්දී අපි කතා කළා මේ ද්වෛතානුපස්සනාව කියන සූත්‍රය. ඒ ද්වෛතානුපස්සනාව කියන සූත්‍රය බොහොම ලස්සනට ඉස්මතු වෙනවා මේ යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න විවිධ පැති. ඒතර ඒකත් තමයි කියන්නේ මේ ඉපදීම නිසා මේ දුක හට ගන්නවා කියන කාරණේ. ඉපදීමෙන් නිදහස් වුණොත් මේ දුකෙන් නිදහස්. ඉපදීම නිරුද්ධ වුණොත් මේ දුක නිරුද්ධ වෙලා යනවා. කියන කාරණේ කල්පනා කිරීමම ඒත් මේ කියන දුක නම් වූ සත්‍ය ඉපදීම දුකක් කියලා අවබෝධ වෙන්න, සිහි දියුණු වෙන්න යාට ඒක අනුග්‍රහ කරනවා. එහෙමයි. ස්වාමීනි එවැනි යෝනිසෝ මනසිකාරයක පුරුදු පුහුණු වෙන සිතක් තමන්ගේ ඉඳුරන් අරමුණු කෙරෙහි කාන්දම වගේ ඇදිලා යන ගතිය නැතුව දමන ඒක නැති වෙන්න යාර ටික ටික නැති වෙන ස්වභාවය. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය අප දැනට අපේ හිතේ ස්වභාවය හැමතිස්සෙම බාහිර පරිසරයට අපේ හිතේ මේ වසඟ වෙලා එතකොට මේ දේශිත ඒක ඕස්තෙනි සිද්ධ වෙන්නේ හැමතිස්සෙම. දේශයාවත් බාහිර ලෝක දේකුත් එක්ක සම්බන්ධ වෙනවා. ආසාවාවත් බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා හැමතිස්සෙම නිකන් අර මනස හැමතිස්සෙම බාහිර දෙයක් මත ප්‍රතිබද්ධ වෙලා ඒ ඔස්සේ කල්පනා කර ඉන්නම මහන්සි ගන්නවා මිසක එහෙමයි. අර මේක ඉපදීමත් එක්ක මේක හටගත්තා. මේක ඇතුලේ තියෙන හේතු යොගන මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා කාරණේ හැමතිස්සෙම සිහි කර ඉන්න යථාර්ථයක් කරා යන්න මනස ඉඩ දෙන්නේ. එහෙමයි. ස්වාමීනි ස්වභාවයෙන්ම මේ ඉපදීම කියන සංසිද්ධිය මේ ආකාරව දුකින්ම හදලා තියෙන කරුණක් විදිහට අපි වටහා ගන්න මෙනෙහි කරන්න වමනා වෙනවා. අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒක සිහි කිරීම මේ තමයි ඇත්තටම වැදගත්ම කාරණේ ධර්ම මාර්ගය. එහෙමයි. අද ගොඩක් කට්ටිය මේ ධර්ම මාර්ගය කියලා ඉතින් පුංචි දේවල් වලින් අතර කරගෙන ඉන්නවා. නමුත් ප්‍රාර්ථනාවකින් ඒ කරලා අන්තිමට. ඉතින් නමුත් ඉතින් ඒක කොච්චර නිවන් මාර්ගට යලං කළ දෙයිද කියලා අපිට කියන්න බෑ. එහෙමයි. ස්වාමීනි අපිට දැන් කාල වේලා ඉවර. අවසර ලැබේවා. අවසරයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ
හරි පුදුමයි. දැන් ඒතර බලන්න මේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් ඇති කරගන්න ආශ්‍රව රහිත සම්මා දිට්ඨියක් මහාචත්තාරි සූත්‍ර පැහැදිලි කරනවා. අපි පොඩි වෙලාවකින් පොඩ්ඩක් කර්මනම් පැහැදිලි කරේ. මිනිස්සුල අපි දේශනාවල ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. එහෙමයි. ඒ ආශ්‍රව රහිත සම්මා සංකල්ප, ආශ්‍රව රහිත සම්මා වාචා, ආශ්‍රව සහිත සම්මා කම්මන්තයක්. ඒ වගේම ආශ්‍රව රහිත සම්මා ආජීවයක්. ඒ ඔස්සේ සම්මා වායාම සම්මා සතිය දියුණු වෙන හැටි. ඒකත් එක සම්මා සමාධිය ගොඩ නැගිලා මේ ආශ්‍රව රහිත මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දියුණු වෙන ආකාරය බොහොම ලස්සනට මහා චත්තාරික සූත්‍රේ පැහැදිලි කරනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ උදාාර ආශ්‍රව රහිත බව ගැන සඳහන් වෙන ඒ උදාාර ඥාන සම්පත්තිය ගැන සිත් පහන් කරගෙන බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිහිල්ලා සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කරගත් උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් කිසි ලෙසකත් අපට සිතානිම කළ නොහැකි අපගේ සිතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්මල පරම පවිත්‍ර කිසිවකට බැඳී නැති උදාාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම ඉස්මතු කොට වදාළ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වන්ත ඔබට අපට පුණ්‍ය අවකාශ සැදෙන මොහොත. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි හැමදෙනාම වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතකස්සරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ සක්‍රෝෆානෝ ගමේ විසින පින්වත් චන්දිමා ජයවර්ධන පින්බර මාතා විසින් ඉතින් මේ රැස්තුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතර සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරුන්ට ඉෂ්ඨකාමී දෙවිවරුන්ට ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින් සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අනගාരിക ධර්මපාලතුමාට ඒ වගේම වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා ආදී සත්පුරුෂයන් උදෙසාද බුද්ධ ශාසනය උදෙසා සේවාවන් කළ උතුම් සත්පුරුෂයන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කළ උදාාර පින ඉතින් සත්පුරුෂ අදහසක් ඇත්තටම. ඉතින් මේ රැස් වුණු උදාාර පින ඒ අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන්ට උදෙසා මේ පින් අනුමෝදන් වේවා. වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා ආදී සත්පුරුෂයන් වහන්සේලාට ඒ වගේම බුද්ධ ශාසනය උදෙසා සේවාවන් කළ උතුම් සත්පුරුෂයන්ට සසර දුක් දුරු කර ගැනීම පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මිය පරලෝකීය සීයාට ඒ වගේම ආච්චි අම්මා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඉතාලියේ සක්‍රෝෆානෝ ගමේ විසින පින්වත් චන්දිමා ජයවර්ධන පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින කුසුම් තිලකා මෑණියන් නීල් ප්‍රියන්ත ස්වාමි පුරුෂයාට
නිල්ෂා දියණියට සහ සංක පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සහෝදරයාගේ පවුලේ සියලු දෙනාට බිම්බා ඒ වගේ විමුක්තිය යන ඥාති දියණියට සහ පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. නිවන් දකින්න තුරුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ඒ වගේම ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාටම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දිනාටම පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් අද දවසේ ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගෙන කටයුතු කළේ ඉතාලියේ සක්‍රොපානෝ ගමේ වෙසෙන පින්වත් චන්දිමා ජයවර්ධන මහත්මිය විසින්. ඉතින් පින්වන්ත චන්දිමා ජයවර්ධන මහත්මිය ප්‍රධාන පිනති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ලෝකේ පරම පවිත්‍ර උත්කෘෂ්ඨ අසමසම සාත්‍රු සම්පත්තිය දායාද කරගන්න අපි වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් මුළු මහත් ජාතියම සිට ඒ තුනුරුවන උදෙසා මුදුන්පත් වී තුනුරුවෙනින්ම සැදේවා කියලා අදත් අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.